ICT කරන දරුවන්ගේ අපි ගිය සතියේ ආරම්භ කරා පස්වෙනි යුනිට් එක මෙහෙයුම් පද්ධති. දැන් මෙහෙයුම් පද්ධති වල ඒ මුල් පාඩම් මම හිතන්නේ ආපු නැති අය ලියා ගන්න නැති කියලා මම හිතනවා. එතකොට අපි අවසාන වශයෙන් එතනදී මෙහෙයුම් පද්ධති ක්‍රියාවන් වලදී නතර කරේ මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යභාරයන් මොනවද කියන එක පිළිබඳව. ඒක තමයි අවසාන වරට අපි එදා දවසේදී නතර කරේ. එතකොට මෙහෙයුම් පද්ධතියක තියෙන කාර්යභාරයන් අපි 11 වසරේදී 10 වසරේදී ඉගෙන ගත්ත පාඩම් හා සමානව සැසඳෙනවා. ඊට අමතරව අලුත් දේවලුත් එකතු වෙලා තියෙනවා. එතකොට මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් විදිහට ක්‍රියායන කළමනාකරණය, මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, ගුණ කළමනාකරණය, ආරක්ෂක කටයුතු කළමනාකරණය, පරිශීලක ගිණුම් කළමනාකරණය. මේක පරිශීලක ගිණුම් කළමනාකරණය මීට පෙර තිබුණේ නැහැ. මේක තියෙනවා පරිශීලක ගිණුම් කළමනාකරණය, ජාල කළමනාකරණය, පරිශීලක අතුරු මුහුණත් කළමනාකරණය කරන දේවල් තමයි. මීට අමතරව සරල දේවලුත් තව තිබෙනවා මෙහෙයුම් පද්ධතියක කාර්යභාරයන් විදිහට. ඒ වගේම මේ හැම එකකම සිංහල යෙදුම වගේම ඉංග්‍රීසි යෙදුමත් නෝට් එකේදී සටහන් කරගන්න, මතක තබා ගන්න. අපි අද දවසේදී අපි එතෙන් සිට ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියායන කළමනාකරණය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පරිගණකයක තියෙන ක්‍රමලේඛන ක්‍රියාත්මක වෙනකොට ඒවා ගැටීමකින් තොරව නිශ්චිත වේලාවට ධාවනය කරලා, ඒ වගේම සැකසීම් කරලා, ඒ වගේම ප්‍රතිදානයන් අතුරු මුහුණත් මගින් ලබා දීම, සැලසුම් කිරීම වගේ දේවල් ගොඩක් වෙලාවට විධාන පද්ධතියක ප්‍රධාන කාර්යයක් විදිහට තමයි සිදු වෙන්නේ. එතකොට ප්‍රධාන මතකයට ඇතුළු වී මධ්‍යම සැකසුම් ඒකකය හා සම්බන්ධව ක්‍රියාත්මක වන ක්‍රමලේඛනයක් ක්‍රියායනයක් ලෙස හැඳින්වේ. ඒ කියන්නේ අපි මොකක් හරි software එකක්, එහෙම නැත්නම් ලියන programming code එකකින් ලියලාද මොකක් හරි program කේතක අනුපිළිවෙලක්. ඒකට අපි කියනවා ක්‍රියායනයක්. මොකද මේ ක්‍රියායනයක් කියන වචනය ගොඩක් වෙලාවට අපි මීට කලින් අහලා අඩුයි. ඒක ගොඩක් වෙලාවට අපිට A level විෂය ධාරාවේදී නිරන්තරයෙන් කියවෙන වචනයක්. එතකොට එකම ක්‍රමලේඛනයක් තුල ක්‍රියායන කීපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක ප්‍රෝග්‍රෑම් එකක් තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයන් ගණනාවක් තියෙන්නත් පුළුවන්. එතකොට මේවා ධාවන තත්ත්වයට, ඒ කියන්නේ රනින් මෝඩ් එකට ආවට පස්සේ අවසන් වෙනකන් විවිධ අවස්ථාවන් වලටපත් වෙනවා. ඒක තව අපි ඉදිරියේදී සාකච්ඡා කරලා බලමු. ඒ කියන්නේ ක්‍රියායනයක් මෙමරි එක තුලට ලබා ගත්තට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙනකොට විවිධ අවදීන් කිහිපයක් සකසනය තුලදී සිද්ධ වෙනවා. එතකොට මේවා හරියට පරිපාලනය කිරීම ක්‍රියායන කළමනාකරණය විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේකත් මෙහෙයුම් පද්ධතියක එක් ප්‍රධානතම කාර්යභාරයක් විදිහට තමයි අපි සලකන්නේ. ඊළඟට අපි බලමු මතක කළමනාකරණය. එතකොට මතක කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එකේ අදහසක් ගත්තොත්, දැන් පරිගණකයේ තියෙන ප්‍රධාන මතකයේ තුල තියෙන ඉඩ සැලසුම් සහගතව අප විසින් ලබා දෙන එක එක විවිධ වැඩසටහන් හසුරවා ගැනීමට මේ මතකය මැනේජ් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි ප්‍රධාන අදහස විදිහට ක්‍රියාත්මක වන්නේ. එතකොට ඒකෙදි අපි සලකලා බැලුවොත් ක්‍රමලේඛන කිහිපයක් සඳහා මතකයේ ඉඩ ලබා දීම මෙහෙයුම් පද්ධතියක කාර්යයක් විදිහට තමයි අපි සලකන්නේ. අපි අංග විදිහට ගත්තොත් ක්‍රමලේඛන අතර ඝට්ටනයක් සිදු නොවීමට වග බලා ගැනීම. ඒ කියන්නේ සමහරලාට ක්‍රියායන කිහිපයක් මතකයේ තුල තියෙන්න පුළුවන්. ඒවා කවලම් වෙන්නේ නැතු වෙන්න, ඒවා වෙන් වශයෙන් තබා ගන්න මෙමරි එක තුල අන්තර්ගත කරලා තබා ගන්න වග බලා ගන්නවා.
ක්‍රමලේඛනයක් ක්‍රියාත්මක වීමෙන් පසුව මතකයේ නිදහස් වී තවත් ක්‍රමලේඛනයකට අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ දැන් යම් වැඩසටහනක් ක්‍රියාත්මක වුණාට පස්සේ ඒක ක්‍රියාකාරීත්වයෙන් නතර කරාට පස්සේ මතකය නිදහස් වෙනවා. එතකොට ඒක ඒ නිදහස් වෙන මතකය තුලට තවත් ක්‍රියායනයක් ඇතුළු කිරීමෙන් ඊළඟ ක්‍රියායනය සිදු කරන්න වග බලා ගන්නවා. එතකොට මේ විදිහට ඒ මයික්‍රෝ ප්‍රොසෙසර් එකට එහෙම නැත්නම් සකසනයට නිදහසේ ඉන්න අවස්ථාවක් නොදී ක්‍රියායනයක් ඉවරුණාට පස්සේ ඒක මතකයෙන් ඉවත් කර ඊළඟ ක්‍රියායනය මතකයේ තුල ක්‍රියාත්මකට නැංවීම මතක කළමනාකරණයේ තියෙන ලක්ෂණ කිහිපයක් විදිහට අපිට සලකන්න පුළුවන්. පැහැදිලිද? right. මේවා නෝට් එකේ මේ පේන ආකාරයටම ලියා ගන්න. ඊළඟට උපාංග කළමනාකරණය. ඒවා සරල දේවල්. දැන් පරිගණකයේ තියෙන දෘඩාංග අවයව. දැන් කම්පියුටර් එක ඔන් කරනකොටම යම් යම් උපාංග අපි සම්බන්ධ කරලා තියෙනවා. මොනිටර් එක, printer එක, ඊළඟට keyboard එක, mouse එක, සමහරලාට වෙබ් කැමරාව, මයික් එක, මේ වගේ දේවල් ගොඩක් වෙලාවට එකිනෙක සම්බන්ධතාවයක් කරලා තියෙනවා. එතකොට මේ උපකරණ වලින් සිදුවන ක්‍රියාවලීන් නිවැරදිව පාලනය කරලා ඒවා ආදානය කර ගැනීම, සැකසීම සහ ඒවා අවශ්‍ය ප්‍රතිදානයන් වෙත යොමු කිරීම උපාංග කළමනාකරණයේ තියෙන ලක්ෂණයක් විදිහට තමයි අපි සලකන්නේ. දැන් ඊට අමතරව සමහරලාට ඔයගොල්ලෝ පරිගණකයේ ක්‍රියාත්මකව පවතින වෙලාවේදී විවිධ උපකරණ සම්බන්ධ කරනවා. සමහරලාට කැමරාවක් සම්බන්ධ කරනවා වෙන්න පුළුවන්, මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්ධ කරනවා වෙන්න පුළුවන්, තමන්ගේ දුරකථනය සම්බන්ධ කරනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී මේ විධාන පද්ධතිය ඒ උපකරණ පිළිගෙන, ඒකම නැත්නම් හඳුනාගෙන, එහෙම නැත්නම් අපි කියනවා plug and play හඳුනාගෙන ඒවා ක්‍රියාකාරීත්වයට ගේන්න අවශ්‍ය කරන යටිතල මෘදුකාංග සපයලා දීලා ඒවා ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒම උපාංග කළමනාකරණයේ විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේ උපාංග කළමනාකරණයත් OS එකක ප්‍රධාන රාජකාරියක් විදිහට තමයි අපි සලකන්නේ. පැහැදිලිද? එතකොට අපි ඊළඟට අපි බැලුවොත් ඊළඟ කාර්යභාරයේදී අපිට තිබෙන්නේ පරිශීලක අතුරු මුහුණක්. ඒ කියන්නේ දැන් අපි විධාන පද්ධතිය ගොඩක් වෙලාවට පරිශීලකයන්ට අමාරු තත්වයකින් හසුරවන්න තියලා නැහැ. ගොඩක් සරල විධාන කවුළු, එහෙම නැත්නම් අයිකන්ස්, එහෙම නැත්නම් වැඩසටහන් කවුළු තිර භාවිතා කරලා සකස් කරගෙන යනවා. එතකොට මේ අතුරු මුහුණත් වලදී තියෙනවා අතුරු මුහුණත් ආකාර දෙකක්. මේක මීට කලිනුත් ඔබ අධ්‍යයනය කරලා තිබෙනවා. සමහර අතුරු මුහුණත් ඒ කියන්නේ ගොඩක් පැරණි විධාන පද්ධතිවලදී ඒක තියෙන්නේ අපි CLI. එහෙම නැත්නම් විධාන මත පදනම් වූ ක්‍රමවේදයක්. ඒක අපි මේ ආකාරයෙන් පෙන්වුම් කරන අවශ්‍ය ක්‍රියාව සිදු කරන්න අපි කිසියම් හෝ විධාන ක්‍රමවේදයක් භාවිතා කරන්න ඕනේ. ඒකේ සලකුණු නැහැ. අයිකන්ස් විදිහට ක්‍රියාත්මක වෙන්නේ ක්ලික් කරන්න බෑ. මවුස් එක නැහැ. ඊළඟට දෙවෙනි ක්‍රමවේදය ගත්තොත් චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. එහෙම නැත්නම් graphical user interface එකක්. දැන් ඒවා තමයි ගොඩක් වෙලාවට ඕගොල්ලෝ Windows විධාන පද්ධති තුලදී දකින්නේ. පසුබිම චිත්‍රමය ආකාරයෙන් පවතිනවා, අවශ්‍ය කරන විධාන සිදු කරන්න ස්විච් තිබෙනවා, වැඩසටහන් වලට යොමු වෙන අයිකන්ස් තියෙනවා. ඒ අයිකන්ස් ක්‍රියාත්මක කරපුවාම ඊට ගැලපෙන සරල මෙනුස් එහෙම නැත්නම් කවුළු ඉදිරිපත් කරනවා. එතකොට මේකේ තියෙන්නේ මේ දෙවෙනි ආකාරය. එහෙම නැත්නම් චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් විදිහට. පැහැදිලිද? right. දැන් එතකොට මේ අතුරු මුහුණත් වලදී අපිට ප්‍රධාන වශයෙන් දෙවෙනි ආකාරයේදී ලක්ෂණ කිහිපයක් අපිට දකින්න පුළුවන්. ඒ ලක්ෂණ විදිහට අපි සැලකුවොත් icons තිබෙනවා, menus තියෙනවා, pointing device, ඒ කියන්නේ ලක්ෂීය උපාංග, ඒ වගේම mouse pointer එක, moving, චලනය කරන්න පුළුවන් තිරය මත අවශ්‍ය ලක්ෂ, ඒ වගේම drag,
අවශ්‍ය තැන ඇදගෙන යාම එහෙම නැත්නම් ඩ්‍රැග් කිරීම මගින් ක්‍රියාවන් සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඒ අයිකන්ස් වල ගොඩක් වෙලාවට කෙරෙන කාර්යයන් පිළිබඳව අපිට උද්ෘතයන් දක්වනවා. එහෙම නැත්නම් ටූල් ටිප්ස් දක්වනවා. එතකොට මේ පරිශීලක අතුරු මුහුණතක අපිට දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ කිහිපයක් තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. මේ පෙන්눔 කරන්නේ අපි ඔපරේටිං සිස්ටම් එකේ තියෙන තවත් එහෙම නැත්නම් ඉංග්‍රීසි විෂය ධාරාව හදාරන කට්ටියට අන්තර්ගතයක්. ඊළඟට අපි ගත්තොත් OS වර්ග විවිධ තත්වයේ තියෙන විධාන පද්ධති වර්ග. දැන් අපි එහෙම විධාන පද්ධති කිහිපයක් දැනට භාවිතාවෙනව ගත්තොත් Windows තමයි ප්‍රධාන විධාන පද්ධතියක් විදිහට වර්තමානයේදී භාවිතා වන්නේ. ඊළඟට Linux, Unix, ඊළඟට Mac OS, ඊළඟට Windows Server, Symbian, Android වගේ විධාන පද්ධති පාවිච්චි වෙනවා. එතකොට මේ විධාන පද්ධති ගොඩක් වෙලාවට පාවිච්චි වෙන පරිගණක පද්ධතීන් සහ උපාංග විදියට ගත්තොත් Windows, Linux වගේ ගොඩක් වෙලාවට අපේ පාවිච්චි කරන පෞද්ගලික පරිගණකවලදී යොදා ගැනෙනවා. දැන් Unix වගේ විධාන පද්ධතියක් ගොඩක් වෙලාවට බහුකාර්ය විධාන පද්ධතියක් විදියට සිද්ධ වෙනවා. ඒක නිසා ඒවා mainframe වගේ super mainframe වගේ පරිගණක පද්ධතිවල ක්‍රියාත්මක වෙන විධාන පද්ධති විදියට තමයි සලකන්නේ. ඊළඟට අපි Mac OS එක ගත්තොත් Mac නැත්නම් Apple පරිගණක සඳහා භාවිතා වන විධාන පද්ධතියක්. ඊළඟට server, ඊළඟට Windows Server, ඒ කියන්නේ server operating, ඒ කියන්නේ පරිගණක ජාල පරිපාලනය කරන්න පාවිච්චි කරන ප්‍රධාන පරිගණක වගේ දේවල් හැසිරවීමේදී එවැනි පරිගණක වල ක්‍රියාත්මක වෙන විධාන පද්ධති විදියට තමයි සැලකෙන්නේ. ඊළඟට Symbian සහ Android කියන්නේ වර්තමානයේදී සෙලුලර් දුරකථන වල භාවිතා වන විධාන පද්ධති විදියට තමයි අපි සලකන්නේ. මේවා සාමාන්‍ය සරල දේවල්. ඒවා දැනටත් ඔබ දන්නවා. ඒ වගේම දන්න දේ හරියට ස්ථාවර කරගන්න මේ දේවල් සටහන් කරගන්න. අපි ඒවා වෙන් වෙන් වශයෙන් අපි සාකච්ඡා කරමු ඊළඟ ස්ලයිඩ් වලදී. දැන් මේ රූප සටහන ඔයගලන්ගේ පොතේ ඇඳ ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ පරිගණකයක තියෙන දෘඩාංග, ඒ වගේම මෘදුකාංග පරිපාලනය වෙන, එහෙම නැත්නම් කළමනාකරණය වෙන ආකාරය. දැන් ඔකේ බාහිරින් පෙන්වුම් කරලා තියෙන views කියන්නේ පරිශීලකයන්. එතකොට ඒකේ software පැත්ත ගත්තොත් ඒ software වල තියෙන්න පුළුවන් පද්ධති මෘදුකාංග, system software, ඒ වගේම යෙදුම් මෘදුකාංග, ඒ වගේම විධාන පද්ධතියක් සතු වෙන්න පුළුවන්. ඒ වගේම hardware පැත්තට ඊද ගත්තොත් එහෙම අපි දෘඩාංග කොටස් තිබෙනවා, ඒ වගේම සකසනය තිබෙනවා, ප්‍රධාන මතකය තිබෙනවා. මේකේ IO විදිහට හඳුන්වලා පෙන්눔 කරලා තියෙන රූප සටහනෙන් ආදානය වෙන උපාංග සහ ප්‍රතිදානය වෙන උපාංග පරිපාලන අධියර. එතකොට මේ රූප සටහන ඔබගේ පොතේ ඇඳගෙන ඒවා ඒ ආකාරයෙන්ම නම් කරගන්න. දැන් අපි ඊළඟට අපි එනවා දැන් අපි පාවිච්චි කරන විවිධ මෙහෙයුම් පද්ධති කාර්ය ප්‍රමාණය වගේම පරිශීලක තත්වයන් අනුව වර්ග කරනවා. දැන් පරිගණක වල තියෙන OS පරිශීලක පදනම මත, ඒ කියන්නේ පාවිච්චි කරන කට්ටියගේ කාර්ය අනුව වර්ග කරනකොට ඒක පරිශීලක තියෙනවා, බහු පරිශීලක තියෙනවා. එහෙම නැත්නම් single user තියෙනවා, multi user තියෙනවා. ඒ වගේම කෙරෙන කාර්ය ප්‍රමාණය මත වර්ග කරනකොට single tasking තියෙනවා, multi tasking තියෙනවා. එහෙම නැත්නම් ඒක කාර්ය තිබෙනවා, බහු කාර්ය වශයෙන් තිබෙනවා. එහෙනම් මෙහෙයුම් පද්ධති ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි පරිශීලක පදනම මත
අනිත් එක තමයි ඒකෙන් කෙරෙන කාර්ය ප්‍රමාණය මත. පැහැදිලිද? ඒකත් ඔයගලන්ගේ පොතේ සටහන් කරගන්න. මොකද මේක පාඩම කියවන පාඩමක් නිසා එහෙම නැත්නම් කියවලා තේරුම් ගත යුතු පාඩමක් නිසා මේ නෝට් එක පැහැදිලිව ලියා ගැනීම සහ ඒවා පාඩම් කර ගැනීම ප්‍රමාණවත්. හරි. අපි ඊළඟ අදියරට යමු. ලියාගෙන ඉවරනේ. right. ඊළඟට අපි බැලුවොත් මේ එක එක මෙහෙයුම් පද්ධති වර්ග වෙන් වෙන්නේ කොයි ආකාරයටද? ඒ වගේම ඒ වෙන් වෙන විධාන පද්ධති වලට ගැලපෙන විධාන පද්ධති වර්ග මොනවද? දැන් ඒක පරිශීලක ඒකකාරය. එහෙම නැත්නම් single user single tasking. දැන් ඊට අතීතයේ තිබුණු MS DOS, PC DOS වගේ විධාන පද්ධති ඒක පරිශීලකයි. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුට පමණයි මේකේ කාර්යභාරයන් ඉටු කරගෙන යන්න පුළුවන්. බහුකාර්ය නැහැ. ඊළඟට බැලුවොත් අපි ඒක පරිශීලක තමයි ඒ වුණාට බහුකාර්යයි. කාර්ය ගොඩක් කරගෙන යන්න පුළුවන්. එක් පුද්ගලයෙකුට කාර්යයන් ගණනාවක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඔබ ටයිප් කර කර ඉන්න ගමන් සමහරලාට සින්දුවක් ඇහෙන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාලය තුලින් යම් භාගත කිරීමක් සිදු වෙන සලස්සන්න පුළුවන්. එවැනි ඒවලට අපි ප්‍රධාන විධාන පද්ධති විදිහට ගත්තොත් දැනට අපි වර්තමානයේ පාවිච්චි කරන Windows විධාන පද්ධතිය, Linux විධාන පද්ධතිය single user එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බහුකාර්යයි. කාර්ය ගොඩක් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් බහු පරිශීලක. කියන්නේ දැන් අපි හිතමු ඉන්ටර්නෙට් එක හරහා පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන සර්වර් එකකට සම්බන්ධ වෙනවයි කියලා අන්නේ වගේ කාර්යයක්. ඒ කියන්නේ බහු පරිශීලක කියන්නේ එකම වෙලාවෙදී පරිශීලකයන් විශාල ප්‍රමාණයක් හසුරවනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙනවා. ඒ වගේ මේක බහුකාර්ය වෙන්නත් ඕනේ. එතකොට අපි එවැනි විධාන පද්ධති විදිහට සලකන්නේ Unix, Novell, Windows servers වගේ විධාන පද්ධති. දැන් මේ වගේ ඒවා ගොඩක් වෙලාවට තියෙන්නේ මේ අන්තර්ජාල මෙහෙයුම් කාර්යයන් වලදී තිබෙන ප්‍රධාන servers වල ප්‍රධාන පරිගණකවල ක්‍රියාකාරී විධාන පද්ධති විදිහට පාවිච්චි කරන්නේ මෙවැනි විධාන පද්ධති. ඊළඟට තියෙනවා බහු සම්බන්ධක මෙහෙයුම් පද්ධති, multi threading. ඒ කියන්නේ මේ වැඩසටහන් ගණනාවක් එකම වෙලාවකදී සිදු කරන්න පුළුවන් විධාන පද්ධති තියෙනවා. දැන් අද වර්තමානයේ තිබෙන Windows විධාන පද්ධතියත් එහා සමානව නිර්මාණය කරලා තිබෙන්නේ. ඊළඟට තියෙනවා අපි තත්ත්වකාල මෙහෙයුම් පද්ධති, real time process. ඒ කියන්නේ ආදානයක් ලබා දුන් විගස, සැකසුම සහ ප්‍රතිදානය යන ක්‍රියාවන් දෙකම ගොඩක් වේගවත්ව ඉටු කරන උපකරණ. ඒ කියන්නේ මවුස් එකක් මේකේ අදාළ නැහැ. මේකේ ආදාන වලට අදාළව ගොඩක් වෙලාට ස්පර්ශතිර පවත්වනවා. ඒ ස්පර්ශතිර හරහා අවශ්‍ය තොරතුරු ලබාගත් විගස ප්‍රතිදානයන් ලබා දෙන ඒවා. ඊළඟට තියෙනවා කාල විභජන මෙහෙයුම් පද්ධති. ඒ කියන්නේ කාලය කියන එක ගොඩක් වැදගත්. මේ කාලය හැමෝටම සමානව බෙදලා වැඩ කරන ක්‍රම. ඒ දැන් ගොඩක් වෙලාට නෙට්වර්ක් එකක තියෙන ප්‍රධාන පරිගණකයක් කාල විභජන මෙහෙයුම් පද්ධතියක් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට ඒකට උදාහරණයක් විදිහට අපි කතා කරොත් වර්තමානයේ තියෙන Windows විධාන පද්ධතිය කාල විභජන මෙහෙයුම් පද්ධතියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු දැන් මේවල තියෙන ಗುಣ අගුණ එහෙම නැත්නම් තවත් විස්තරාත්මක තොරතුරු මොනවද කියන එක. ඒකෙදී ගොඩක් වෙලාවට මම බහු සම්බන්ධක තත්ත්වකාලීන සහ කාල විභජන කියන ඒවා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඒක නිසා මම ගන්නවා බහු සම්බන්ධක මෙහෙයුම් පද්ධති මුලින්ම. දැන් බහු සම්බන්ධක මෙහෙයුම් පද්ධති multi threading. ඒ කියන්නේ පරිගණකයක ක්‍රමලේඛන කොටස් කිහිපයක් එක්වර ක්‍රියාත්මක කිරීම බහු සම්බන්ධක නමින් හැඳින්වෙනවා. ඒ කියන්නේ දැනටත් ඔයගොල්ලෝ පාවිච්චි කරන Windows පද්ධතිය තුළ ක්‍රමලේඛන කිහිපයක් එක්වර ක්‍රියාත්මක වෙන්න සකස් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දැනටත් අත්විඳිනවා. එතකොට දැනට තියෙන Windows විධාන පද්ධතිය බහු සම්බන්ධක මෙහෙයුම් පද්ධතියක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ වගේම සංකීර්ණ දත්ත සැකසීමේදී ක්‍රියා සඳහා සකසා ඇති
පරිගණක ක්‍රමලේඛන බොහොමයක් ඒ කාර්යයන් සිදුවන විටදී තවත් කාර්යයක් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් අඩංගු කර තිබේ. එතකොට ගොඩක් වෙලාවට සංකීර්ණ ක්‍රියාකාරීත්වයන්, ඒ කියන්නේ මේන් ෆ්‍රේම් වල වගේ ක්‍රියාත්මක වෙන සංකීර්ණ ක්‍රියාත්මක දේවල් දැන් එක් කාර්යයක් ඉටුවන අතරතුරදී එම මොහොතේම තවත් කාර්යයක් එම අවස්ථාවේදීම ක්‍රියාකාරීත්ව තිබෙනවා. එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් එකම වෙලාවෙදී හරියට නිකන් ප්‍රතිචාරයන් කීපයක් දක්වනවා වගේ අවස්ථාවක්. එතකොට ඒකෙන් අපිට පේන දේ තමයි ඒ අදාළ පරිගණකයේ තියෙන සකසනේ එහෙම නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර් එක ගොඩක් කාර්යක්ෂමව, ඒ කියන්නේ ගොඩක් යුටිලයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ නිකන් ඉන්න දෙන්නෙම නැහැ. ඒ නිකන් ඉන්න හැම අවස්ථාවක්ම තවත් ක්‍රමලේඛනයක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. එතකොට මේ බහුසම්බන්ධක මෙහෙයුම් පද්ධති දැනට අපි වර්තමානයේ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධති වල මේ ಗುಣ ගොඩක් වෙලාවට අඩංගු වෙනවා. හරිද? right. ඊළඟට අපි බලමු තත්ත්ව කාල. තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති ගොඩක් වෙලාට තියෙන්නේ ගොඩක් මේ භෞතිකව ක්‍රියාත්මක වෙන විවිධ විද්‍යුත් උපකරණවල, විද්‍යාත්මකව භාවිතා වෙන විවිධ උපකරණවල මේ රියල් ටයිම් ප්‍රොසෙස් විධාන පද්ධති එහෙම නැත්නම් තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති තියෙනවා. දැන් ඒකේ ප්‍රධානම අදහස තමයි දැන් මීට කලින් කිව්වා වගේ ඊට අවශ්‍ය කරන ආදානය දුන්නම සැකසුම සහ ප්‍රතිදානය ශනිකව සිද්ධ වෙනවා. උදාහරණයකට අපි ගත්තොත් ATM යන්ත්‍රයක් කියලා. දැන් ATM යන්ත්‍රය හරහා ඔයගොල්ලෝ අවශ්‍ය කරන දත්ත ලබා දුන්නු ගමන් ප්‍රතිදානය අවශ්‍ය විදිහට බොහොම කෙටි කාලයකින් ඉටු කරලා දෙනවා. එතකොට එවැනි මෙහෙයුම් පද්ධති අඩංගු කරලා තියෙන ගොඩක් උපකරණ තිබෙනවා. ඒ කියන්නේ ඒ උපකරණ තුලම නිෂ්පාදනයේදී මේ මෙහෙයුම් පද්ධතිය අන්තර්ගත කරලම තමයි මේ උපකරණේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් අපි ඒවලදී ලක්ෂණ විදිහට ගත්තොත් එහෙම ආදාන දත්ත කිසිදු පමාවකින් තොරව විශ්ලේෂණය කර සැකසීම හා ප්‍රතිදානය සිදුවේ. පරිශීලක අතුරු මුහුණත් නොමැති හෝ කුඩා සරල අතුරු මුහුණත් පැවතීම. ඒ කියන්නේ පරිශීලක අතුරු මුහුණත් විශාල වශයෙන් නැහැ. එහෙම විශාල තිර අවශ්‍යතාවයකුත් නැහැ. ආදානය දෙන්න යම් යම් ක්‍රියාවන් ලබා දුන්නට පස්සේ ප්‍රතිදානය සිද්ධ වෙනවා. ඒ වගේම සමහර වෙලාවට කුඩා අතුරු මුහුණත් දකින්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම නූතන ක්‍රමයට පෙට්‍රල් ෂෙඩ් එකක තිබෙන තෙල් පිරවුම් යන්ත්‍රයකදීත් එවැනි දේ තමයි. අවශ්‍ය දේ මොකද්ද? මුදල් ප්‍රමාණය. මේ මුදල් ප්‍රමාණය ඇතුල් කරපු ගමන් ප්‍රතිදානයට අදාළ තෙල් ලීටර් ප්‍රමාණය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක තුලත් මේ තත්ත්ව කාලය එහෙම නැත්නම් රියල් ටයිම් ප්‍රොසෙස් විධාන පද්ධතියක ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. උපාංග තුලට ඍජුවම අන්තර්ගත කර තැබේ. ඒ කියන්නේ මේ උපාංගයේ ඇතුළෙම OS එක ඒ චිප් එකක් ඇතුළටම අන්තර්ගත කරලා තමයි නිෂ්පාදනය කරන්නේ. අඩු කාලයකින් ප්‍රතිචාර දැක්වීම. කාපයක් නෙමෙයි, කාලයකින් ප්‍රතිචාර දැක්වීම. ඒ කියන්නේ ඊටාම අඩු කාලයකින් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හැබැයි මේ වැනි උපකරණවලදී පිරිවැය ඉහළයි. ඒ වගේම වැඩි මතකධාරීතාවයක් අවශ්‍ය වෙනවා. එතකොට මෙවැනි මෙහෙයුම් පද්ධතියක තිබෙන ලක්ෂණ කිහිපයක් තමයි මම ඔය සඳහන් කරලා තිබෙන්නේ. හරි. අපි ඊළඟ අවස්ථාවට යම් බලන්න. කාල විභජන මෙහෙයුම් පද්ධති. කාලය බෙදාගෙන වැඩ කිරීම. දැන් එක්කෙනයි ඉන්නේ, එක්කෙනාම ඔක්කොම කරන්න ඕන කියන වගේ අවස්ථාවක් නේ ඔය තියෙන්නේ. දැන් අපි නුන් ගෙදරකදී වා විතරයි ඉන්නේ, ඔක්කොම කරන්න ඕන ඔයා. වත් අතු ගන්නත් ඕනේ, රෙදි හොදන්නත් ඕනේ, කෑමු යන්නත් ඕනේ. තා මොකක් හරි ගත්තොත් එහෙම ගේ පිරිසිදු කරන්නත් ඕනේ. එතකොට මෙයා මේ ඔක්කොම එකවර කරන්න අමාරුයි. එතකොට අපි අර යම් තාක් දුරට ඔක්කොම වැඩ කරන බව අඟවන්න අපි නම් සාමාන්‍යයෙන් කරන්නේ එකක් කරලා ඉවරලානේ එකක් කරන්න. නමුත් පරිගණකයේ කරන දේ තමයි වත්තෙන් චුට්ටක් අතු ගන්නවා. ආයිටක් ගාලා ඇවිල්ලා පිඟන් ටිකක් හොදනවා. ආයිටක් ගාලා ගෙදර කොහේ හරි කොටසක් අතු ගන්නවා. ආයෙ ඇවිල්ලා පොඩ්ඩක් ශනිකව කැම ටිකක් උයනවා. ආපහු යනවා වත්තේ ඉතිරි ටික අතු ගන්න. ආපහු යනවා පිඟන් ටිකේ ඉතිරි ටික හොදන්න. එතකොට අපිට
හැම වැඩසටහනක්ම නැත්නම් හැම කාර්යයක්ම පොදුවේ ඉටු වෙන බවක් පේන්න තියෙනවා. එතකොට අපි එවැනි මෙහෙයුම් පද්ධතිවල කාලය බෙදාගෙන අපිට නොතේරෙන්න නැනෝ සෙකන්ඩ් ප්‍රමාණයකින් මේක සිද්ධ වෙන්නේ නොතේරෙන්න හැම වැඩසටහනකම යම් ප්‍රමාණයන් ඉටු වෙමින් පේන්න තිබෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පේන්න තියෙන දේ තමයි වැඩසටහන් 3-4ම එකම වෙලාවෙදි දාවෙනවා වගේ තමයි පේන්නේ අපිට. පැහැදිලිද? හරි. ඒකත් එතකොට මේ විදිහටම රූප සටහන ඇඳගන්න. මෙතන ඊතලේ දාලා තින්නේ කාලය බෙදාගත්ත නැනෝ සෙකන්ඩ්ස් ගන්න අනුව මේවා යූසර්ස්ලට වෙන් සම්බන්ධ වෙනවා. හරි. right. ඊළඟට අපි එනවා මේ පාඩමේ වැදගත් ස්ථානයකට. ඒ තමයි ගොනු විභාජන වගුව. එහෙම නැත්නම් ෆයිල් ඇලොකේෂන් ටේබල්. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා ෆැට් එක. මේ ෆැට් එක කියන්නේ මහත කියන එක නෙමෙයි. ෆැට් ෆයිල් ඇලොකේෂන් ටේබල්. දැන් මේ කියන්නේ අපි දෘಢ තැටියක් මත තොරතුරු තැන්පත් කරනකොට අපිට ඕන විදිහට තොරතුරු දැන් ක්‍රියාත්මක වෙනවා තමයි. නමුත් ඕන විදිහට තොරතුරු තැන්පත් කරන්න බෑ. එතකොට ඒකට විශේෂිත ක්‍රමවේදයක් සකසන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඒ දෘಢ තැටිය කොටස් කීයකට බෙදෙනවද? ඒ ක්ලස්ටර්ස් කොච්චරක් තිබෙනවද? ඒ ක්ලස්ටර් එක තියෙන නිශ්චිත ධාරිතාවය කොච්චරක්ද? එතකොට මේ වගේ තොරතුරු පිළිබඳව වැදගත් වෙනවා. එතකොට අපි කිසියම් හෝ විෂයක් මගින් සකස් කරන ගොනුවක් මේ පරිගණක දෘಢ තැටිය තුල තැන්පත් කරනකොට ඒ තැන්පත් කරන්න පාවිච්චි කරන ගොනුවේ විවිධ ගොනු රටාවන් තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. එතකොට මේ ගොනුව තැන්පත් කරන ක්‍රමවේදයන් තිබෙනවා. ඒ තැන්පත් කරන ක්‍රමවේදයන් තමයි ඇලොකේෂන් ටේබල් එකක් විදිහට තියෙන්නේ. දැන් මේකෙදි දෘಢ තැටියේ යම් ආරම්භක බ්ලොක්ස් එහෙම නැත්නම් ආරම්භක කොටස් ගණනාවක් මේ දෘಢ තැටියේ කොහොමද අවශ්‍ය තොරතුරු තැන්පත් කරගන්නේ කියන එක පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයකට එනවා. ඒ ක්‍රමවේදයකට ආවට පස්සේ තමයි ඒ තොරතුරු ගොනුව නිශ්චිත තැනක තැන්පත් කිරීම, ඒ වෙනුවෙන් කොච්චර සෙක්ටර්ස් ප්‍රමාණයක් යනවද, ක්ලස්ටර්ස් ප්‍රමාණයක් යනවද, එක ක්ලස්ටර් එකදී අපි දෙන ඉඩ ප්‍රමාණය කොච්චරක්ද, ඒ වගේම මේ තොරතුරු තියෙන තැනින් තව තැනකට කොපි ඩවුන් කරන්න දෙනවද, එහෙම නැත්නම් ඒ තොරතුරු අපිට ඕන නැත්නම් මකා දමන්න දෙනවද, ඒ වගේම මේ තොරතුරු වලදී හැම ගොනුවක් වෙනුවෙන්ම අනුපිටපතක් බෑකප් එකක් තියාගන්නවද, මෙවැනි සංකල්ප ගණනාවක්. එතකොට මෙවැනි සංකල්පවලදී අපි දෘಢ තැටිය කිසියම් හෝ විධාන පද්ධතියක් මගින් ෆෝමැට් කරනකොට ඒකට ඒ ෆෝමැට් වර්ෂන් එකට එහෙම නැත්නම් පාවිච්චි කරන පෙරවදනට ගැලපෙන්න ෆැට් සිස්ටම් එකක් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් ටේබල් එකක් නිර්මාණය වෙනවා. අපි මේ දෘಢ තැටිය තුල තොරතුරු තැන්පත් කරන්නේ මේ ආකාරයටයි කියලා. එකඟතාවය. එතකොට ඒ අනුව දැනට වර්තමානයේදී අතීතයේ ඉඳලා ඒ අනුව දැන් අපි අතීතයේ ඉඳලා ඒ සඳහා ඔය ෆැට් සිස්ටම් එක යටතේ ෆැට් ක්‍රමය, ෆැට් 12, ෆැට් 16, ෆැට් 32, NTFS වැනි ගොනු ආකෘති ක්‍රම කිහිපයක් මේ දක්වා නිර්මාණය වෙලා තිබෙනවා. දැන් අපි ගොනු ආකෘතියකදී එහෙම නැත්නම් ෆැට් ආකෘතියකදී ෆයිල් ලොකේෂන් ටේබල් ආකෘතියකදී බ්ලොක්ස් 4ක් තිබෙනවා. එකක් තමයි බූට් බ්ලොක් එක. ඒ කියන්නේ දැන් මේ කොටස නිර්මාණය වෙන්නේ
ඒ අදාළ දුරට ඇටිය ෆෝමැට් කරනකොට වෙන සිදුවීමක්. එතකොට මේ ෆැට් සිස්ටම් එකත් අයිති වෙන්නේ ෆෝමැට් කිරීම තුලමයි. හරි. එතකොට ඒකේ boot tracks ටික, blocks ටික, allocation table එක, කියන්නේ මේ දුරට ඇටියේ අන්තර්ගත කරන සියලු software සහ ගොනු තැම්පත් කරගන්නේ කොයි ආකාරයකද, කොයි ස්ථානවලද, ඒ වලට දෙන නාමික තත්වයන් මොනවාද කියන එක පිළිබඳ තොරතුරු. ඊළඟ root directory එක තියෙනවා. ඒ වගේම තියෙනවා ෆයිල් ඒරියා එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබ තොරතුරු තැම්පත් කරන කලාපය අඩංගු වෙනවා. එතකොට දැන් ඕකෙදී මම ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා, ඒක සිංහලෙන් දානට වඩා ලේසි එක ලියන්න. ඒ වගේම අදහසත් හොඳයි. the boot block එක කියන්නේ මොකද්ද? boot blocks occupies just the first block of the disk. ඒ කියන්නේ දෘඩ තැටියේ පළවෙනි බ්ලොක් එක තමයි, එහෙම නැත්නම් පළවෙනි සෙක්ටර් එක තමයි, මේ සෙක්ටර් එක තමයි boot block එක විදිහට හදාන්නේ සලකන්නේ. දැන් මේක ඩැමේජ් වුණොත්, එහෙම නැත්නම් අංක 1 කියන ස්ථානයේ ඩැමේජ් එකක් වුණොත්, 0.1 අතර ඩැමේජ් එකක් වුණොත් මේ hard disk එක නැවත භාවිතා කරන්න බෑ. ඒක give up කරන්න වෙනවා. It holds a special program. මොකක්ද ඒක තියෙන ඒකේ අන්තර්ගත වෙන්නේ? bootstrap එක. මතක ඇති ඔයගොල්ලන්ට අර පරිගණකයක් ක්‍රියාත්මක කළ විගස විදුලිය ක්‍රියාත්මක වුණාට පස්සේ bootstrap program එක BIOS එකේ තියෙන එක වැඩ කරනවා. එතකොට මේ BIOS එකේ තියෙන program එක සම්බන්ධ වෙනවා ඒ hard disk එක මත තිබෙන bootstrap program එකට, which is used for loading the operating system into the memory. ඒ කියන්නේ මේක උදව් කරන්නේ, මේක තමයි උදව් කරන්නේ, එහෙම නැත්නම් bootstrap එක තමයි උදව් කරන්නේ ඒ අදාළ විධාන පද්ධතිය මෙමරි එකට තුලට ලෝඩ් කරන්න. ඒ වගේම root directory පිළිබඳවත් කියවලා බලන්න. මේ තොරතුර මේ ආකාරයෙන්ම ලියන්න උත්සාහ කරන්න. ඒකේ සිංහල අනුවාදය ලියන්න. බැරි කමක් නැහැ නේ, ලෙවල් කරන ළමයිනේ. හරි. ඊළඟට අපි යමු මොකද්ද මේ NTFS කියන්නේ. එතකොට මේ NTFS කියන ටෙක්නොලොජි එක, එහෙම නැත්නම් new technology file system එක තමයි වර්තමානයේදී අපි දෘඩ තැටි තොරතුරු තැන්පත් කිරීමට පාවිච්චි කරන ක්‍රමවේදය. එතකොට මේක Microsoft ආයතනය මගින් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට Microsoft ලගේ මේ ක්‍රමවේදයේ අනුව මේ දෘඩ තැටි වල ධාරිතාවය, ඒ වගේම යුනිකේතනය දැන් පාවිච්චි කරනෝනේ අපි යුනිකෝඩ්ස් විවිධ භාෂාවන් වෙනත් භාවිතා කරනකොට යුනිකේත ක්‍රමය සහයෝගය දක්වනවා. ඒ වගේම ගොනු වල සුරක්ෂිතභාවය, ආරක්ෂාව, গুপ্তකේතනය වගේ දේවල් සිදු කරන්න පුළුවන් NTFS ක්‍රමවේදෙට ඒ දෘඩ තැටිය ෆෝමැට් කරලා තොරතුරු තැන්පත් කරනවා. පැහැදිලිද? හරි. දැන් ඒකෙදි අපි ඊළඟට බලමු මේ කියන මේ ගොනු ආකෘති ක්‍රමවල එකිනෙකට වෙනස් ලක්ෂණ මොනවද? ඒ වගේම මේවල තියෙන පහසුකම් මොනවද? ඒකට මම මේ වගුව භාවිතා කරනවා. දැන් ගොනු නාමයක උපරිම අකුරු ප්‍රමාණය. ඒ කියන්නේ දැන් ෆයිල් එකක් සේව් කරනකොට ෆයිල් එක සේව් කරන ෆයිල් එකේ නමට කොච්චර කැරක්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් මේ අනුව FAT system එකේදී පාවිච්චි කරන්න පුළුවන් FAT 16, FAT 32, දැන් Windows XP වගේ තිබුණේ FAT 32. එතකොට එවැනි එකදී අපිට ගොනුවක නාමයකට උපරිම අකුරු දෙන්න පුළුවන් වෙන්නේ 8ක් විතර වගේ. නමුත් NTFS ක්‍රමයේදී 255ක් පුළුවන් කියන එකයි. ඊළඟට ගොනුවක උපරිම ධාරිතාවය. එතකොට එක ෆයිල් එකක් විදිහට එක නමක් යටතේ රඳවන්න පුළුවන් GB 4ක් පමණයි. දැන් GB 4කට වැඩි ෆයිල් එකක් FAT system එකේදී රඳවන්න බෑ. නමුත් NTFS ක්‍රමයේදී ටෙරාබයිට් 16ක් වෙනකන් රඳවා ගැනීම හැකියාව තිබෙනවා. අතිවිශාල දත්ත ප්‍රමාණය. ඒ කියන්නේ ඒ සියලුම දත්ත එක නමක් යටතේ රඳවන්න පුළුවන්. ගොනු හැකිලීමේ හැකියාව. ඒ කියන්නේ ගොනු කම්ප්‍රෙස් කරන්න පුළුවන්ද? FAT system එකේ බෑ. ඒවා මෘදුකාංග පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාට කරේ. නමුත් NTFS ක්‍රමයේදී මේ පහසුකම ඉතා හොඳින් තිබෙනවා. අකුරු සංකේත වලට හැරවීම.
ඒ කියන්නේ තියෙන ඒවා අකුරු සංකේතයක් විදිහට ට්‍රාන්ස්ෆර් කරන්න ගොඩක් වෙලාවට අපිට උමනා වෙන ඕක අර গুপ্ত කේතනයේදී වගේ දේවල් තොරතුරු රහස්‍යව පවත්වා ගැනීමකදී ෆැට් සිස්ටම් එකේදී ඒක අපහසුයි කරන්න බෑ. NTFS ක්‍රමයේදී ඒක කරන්න පුළුවන්. ඒ වගේම දෘಢ තැටියේ පංගුදාරිතාවය, පංගුවක ධාරිතාවය. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ අපේ මයි කම්පියුටර් වලට ගියපුවම C ගබඩාව, D ගබඩාව, E ගබඩාව කියලා පෙන්නන්නේ. එතකොට ඒ කියන්නේ දෘಢ තැටිය කොටස් කීයකට බෙදලා තියෙනවද කියන එකනේ. එතකොට ඒක කොටසක ධාරිතාවය කොච්චරක්ද උපරිම වශයෙන් ෆැට් සිස්ටම් එකක රඳව ගන්න පුළුවන් 32යි GB. එතකොට ෆැට් 32 ක්‍රමයට අපි ගියොත් එහෙම GB 32කට වඩා එක පාටිෂන් එකකට දෙන්න බෑ. ඒකෙදි NTFS ක්‍රමයට තියෙනවා හෙක්සබයිට් 16කට යනකම් යන්න පුළුවන්. අති විශාල ධාරිතාවයක් මේ පෙන්눔 කරන්නේ. හරිද? එතකොට එක පාටිෂන් එකක් ඒ තරම් විශාල දත්වයක පවත්වා ගන්න පුළුවන් හැකියාව, රඳව ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. right. එතකොට මේ වගුවත් ඔයගලන්ගේ පොතේ ලියා ගන්න, ඇඳ ගන්න. ඒ වගේම ඒ තොරතුරු හොඳට අවධානයෙන් ඉන්න. මොකද විභාගෙදී මේවා අහන්නේ සත්‍ය හෝ අසත්‍ය කතා යටතේ. එතකොට තමයි පැටලෙන්නේ. පැහැදිලිද? හරි. එහෙමනම් අපි ඒ තොරතුරු ටික නැවත කියවන්න. කියවලා බලලා සටහන හරියට සකස් කරගන්න. අපි ඊළඟ දවසේ ඊළඟ කොටසෙන් අපි නැවත හම්බ වෙමු. එහෙමනම් ඔබ සැමට සුබ දවසක්. ප්‍රශ්න තියෙනවා නම් ඒවා නැවත ඉදිරිපත් කරන්න. දැන් මේකත් එක්ක මම මතක් කිරීමට නැවත අරගෙන තියෙනවා අර මීට කලින් අපි කතා කරා ඔය දෘಢ තැටියක මතු පිට තිබෙන කොටස් සහ ඒවා නම් කිරීම පිළිබඳව නැත්නම් මේකත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් ෆැට් ඇලොකේෂන් ටේබල් එකත් එක්ක මේකට ප්‍රධානම සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා ඒකේ අනුරුවක් මම නැවත ඔකට එකතු කරලා තියෙනවා. මේ රූප සටහනේ පිළිබඳ තියෙන සෙක්ටර්ස්, බ්ලොක්ස් සහ ට්‍රැක්ස් පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ වගේම සිලින්ඩර්ස් කොච්චරක් තියෙනවද කියන එක පිළිබඳව තමයි උඩ ඉඳලා පල්ලෙහාට තීරණය වෙන්නේ. තැටි ප්‍රමාණය, ප්ලේට්ස් ප්‍රමාණය. එතකොට මේකේ අපිට පෙන්වන්නේ සජීවී දර්ශනයකට කිට්ටු සටහනක්. ඔයාලට පේනවා මේ විවිධ කොටස් නම් කරලා තියෙන රූප සටහනක්. එතකොට මේකෙන් යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට මේ දේවල් සිදුවන ආකාරය පිළිබඳව රූපමය ආකාරයෙන් දකින්න ඇරෙන්න සජීවීව දකින්න අපහසු දේවල් මේවා. ඒ නිසා මේක රූපමය තත්වයෙන් තමයි තේරුම් ගන්න පුළුවන් හැකියාව එන්නේ. හරි, එහෙමනම් මේ කොටසත් ඒකට එකතු කරගන්න. මේක ඇඳීමට අවශ්‍ය වෙන්නේ නැහැ. පාඩමේදී මේක එකතු කර ගැනීමක් විතරයි අවශ්‍ය වෙන්නේ.